හරි අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. මේ වීඩියෝ කරා මම බලාපොරොත්තු වෙන්නේ කලින් අවසාන වීඩියෝ කරා මම ඔයාලට සඳහන් කර විදිහට. හරි සඳහන් කර විදිහට 7 ශ්‍රේණියේ පළවෙනි පාඩමෙන්. හරි ශාක විවිධත්වයේ පළමු පාඩමෙන් ඔයාලගෙන් අහලා තියෙන සාමාන්‍ය පෙළ විභාගයට ඔයාලගෙන් අහලා තියෙන ප්‍රශ්න විග්‍රහ කරන්න තමයි මේ වීඩියෝ කරා මම බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව මේ ඔයාලගේ දැනුම මගින් හරි ඔයාලගේ 7 ශ්‍රේණියේ පළමු පාඩමේ දැනුම මගින් ප්‍රශ්න කීපයක්ම අහලා තියෙනවා. ඔයාලට විග්‍රහ කරගන්න පුළුවන්, ඔයාලට තර්ක කරන්න පුළුවන් ප්‍රශ්න MCQ විදිහට ප්‍රශ්න කීපයක්ම අහලා තියෙනවා. අපි එහෙනම් ඒවා මේ වීඩියෝ කරා සාකච්ඡා කරමු. එහෙනම් අපි අපේ සාකච්ඡාව මේ විදිහට පටන් ගමු. හරි. පළවෙනි ප්‍රශ්නේ විදිහට 2010 විභාගයේ දෙවෙනි ප්‍රශ්නේ කතා කරමු. එතකොට මේ ප්‍රශ්නේ අහන්නේ ද්විබීජපත්‍රී ශාක පෙන්වන ලක්ෂණයක් වන්නේ. හරි. වර්ණ හතර තමයි. පළවෙනි වර්ණය මුදුන් මුලක් සහිත මුල පද්ධතියක් තිබීම. දෙවෙනි වර්ණය තමයි පත්‍රවල සමාන්තර නාරි වින්‍යාසයක් තිබීම. තුන්වෙනි වර්ණය තමයි ත්‍රිඅංක සහිත පුෂ්ප තිබීම. ත්‍රිඅංක සැලැස්ම සහිත පුෂ්ප තිබීම. හතරවෙනි එක තමයි අදෝබවම ප්‍රරෝහණ ක්‍රමයක් තිබීම. හරි. අපි ඔක්කොටම කලින් මේ ප්‍රශ්නේ විග්‍රහ කරගත්තොත් විවරණය කරගත්තොත් අපි දන්නවා ඒක බීජපත්‍රී ශාක සහ ද්විබීජපත්‍රී ශාක කියලා කොටස් දෙකක් තියෙනවානේ. හරි. අර බීජයේ තියෙන පියලි සංඛ්‍යාව මත අපි හදාගත්තා. නැත්නම් බීජයේ තියෙන පියලි සංඛ්‍යාව මත එහෙම නැත්නම් බීජපත්‍ර සංඛ්‍යාව මත අපිට ශාක වර්ග දෙකක් හම්බ වෙන එකක් තමයි ඒක බීජපත්‍රී ශාක, අනිත් එක තමයි මොකද්ද? ද්විබීජපත්‍රී ශාක කියලා ශාක වර්ග දෙකක් තියෙනවා. හරි. එතකොට මේ ඒක බීජපත්‍රී ශාක වලට ද්විබීජපත්‍රී ශාක වලට වෙන වෙනම ලක්ෂණ තියෙනවානේ. මේ තියෙන ඒක බීජපත්‍රී ශාක සහ ද්විබීජපත්‍රී ශාක වල තියෙන ලක්ෂණ අපි මතක තියාගත්තේ ඒ එක් ශාක කොටසට අදාළ ශාකයක් මතක තියාගන්න. හරි. එතකොට ඒක බීජපත්‍රී ශාකයක ලක්ෂණ ටික මතක තියාගත්තේ කොහොමද? ඒක බීජපත්‍රී ශාකයක ලක්ෂණ ටික මතක තියාගත්තේ අපි මොන ශාකයක් මතක් කරගෙනද? අපි මතක තියාගත්තේ පුවක් ශාකයක්. ඒ වගේම ද්විබීජපත්‍රී ශාකයක ලක්ෂණ මතක තියාගත්තේ කොස් ශාකයක්. හරි. එහෙනම් ලක්ෂණ ටික ගත්තොත් යටම තියෙන හරි ශාකයේ යටින්ම තියෙන මුලේ තියෙන වෙනස්කම් ටික ගත්තොත් ඒක බීජපත්‍රී ශාකයක එහෙම නැත්නම් පුවක් ගහක මුල කොහොමද තියෙන්නේ? පුවක් ගහක මුල තියෙන්නේ අපි දන්නවා තන්තු මූල පද්ධතියක්. හරි. තන්තු මූල පද්ධතියක් තියෙනවා. ඒ වගේම ද්විබීජපත්‍රී ශාකයක නම් හරි ද්විබීජපත්‍රී ශාකයකට එහෙම නැත්නම් කොස් ගහක නම් අපි දන්නවා මුදුන් මුලක් තියෙනවා. හරි. ඊට පස්සේ අපි කඳට ආවොත් එහෙම කඳ කොහොමද මේ කඳේ තියෙන ලක්ෂණ නැත්නම් කඳේ තියෙන වෙනස්කම් යටතේ අපි කතා කරන්නේ මොකද්ද? කඳේ අතු බෙදිලා තියෙනවද? කඳේ අතු බෙදිලා නැද්ද කියන එක. හරි. එතකොට පුවක් ගහ ගත්තොත් පුවක් ගහ අතු බෙදිලා තියෙන්නේ නැහැ. පුවක් ගහ අතු බෙදිලා නෙමෙයි කියන්නේ. එහෙනම් අතු කියන ලක්ෂණය. හරි. අතු බෙදීම කියන ලක්ෂණය ඒක බීජපත්‍රී ශාකයක නම් පවතින්නේ නැහැ. හැබැයි ද්විබීජපත්‍රී ශාකයක නම් අපි දන්නවා කොස් ගහේ මොකද්ද වෙන්නේ? අතු පවතිනවා, අතු බෙදලා තියෙනවා. එහෙනම් ද්විබීජපත්‍රී ශාක නම් අතු බෙදෙනවා. ඊට පස්සේ ගත්තේ පත්‍ර යටතේ මොනවද කතා කරන්නේ? පත්‍ර යටතේ අපි කතා කරන්නේ නාරටි වින්‍යාසය ගැන. ඒක බීජපත්‍රී ශාකයක තියෙන පත්‍රවල තියෙන නාරටි වින්‍යාසය කොහොමද? හරි. මේ ඒක බීජපත්‍රී ශාකයක එහෙම නැත්නම් මේ පුවක් ගහේ තියෙන පුවක් කොළයක තියෙන නාරටි වින්‍යාසය ගත්තට පස්සේ තියෙන්නේ කොයි වගේ එකක්ද? මතක් කරන්න සමාන්තර නාට්‍ය වින්‍යාසයක් තියෙනවා. හරි. හැබැයි ද්විබීජපත්‍රී ශාකයක නම් තියෙන්නේ කොයි වගේ එකක්ද? ජාලාභ නාට්‍ය වින්‍යාසයක් තියෙනවා. හරි. ඒ වගේම අපි බීජ ගැන කතා කරානේ. බීජ ගැන කතා කරනකොට ඒක බීජපත්‍රී ශාකයක තියෙන බීජපත්‍ර එහෙම නැත්නම් බීජ පියලි කීයක් තිබ්බද? බීජ පියලි එකයි තියෙන්නේ. ද්විබීජපත්‍රී ශාකයක නම් බීජ පියලි කීයක් තියෙනවද? අපිට දෙකක් තියෙනවා. හරි. ඒ වගේම අන්තිම ලක්ෂණය තමයි පුෂ්ප යටතේ අපි කතා කරනවා මොනවද? පුෂ්පයේ තියෙන පෙති සංඛ්‍යාව. ඒක බීජපත්‍රී ශාකයක නම් පුෂ්ප තිබ්බේ කොහොමද? එක්කෝ පෙති 3ක් තිබ්බ මල් වල එහෙම නැත්නම් 3 මොකද්ද? ගුණාකාරය.
අපි ඔකට කිව්වා ත්‍රිඅංකයි කියලා කියනවා. හරි ත්‍රිඅංක සැලැස්මක් කියලා කියනවා. හරි ඒ වගේම ද්විබීජපත්‍රී ශාකය ගණන් කොහොමද තියෙන්නේ? ද්විබීජපත්‍රී ශාකය ගණන් තියෙන්නේ එක්කෝ ප්‍රති 4ක් තියෙනවා. එහෙම නැත්නම් 4 මොකද්ද ගුණාකාරයක් තියෙනවා. අපි මේකට කියනවා 4ක් තියෙන එහෙම නැත්නම් 4 ගුණාකාරයක් තියෙනවා. අපි ඔකට කියනවා චතුරංග කියලා. ඒ වගේම එහෙම නැත්නම් එක්කෝ 5ක් තියෙනවා. එහෙම නැත්නම් 5 ගුණාකාරයක් තියෙනවා. හරි මෙන්න මේක තමයි එක බීජපත්‍රී ශාකයක තියෙන ලක්ෂණ ද්විබීජපත්‍රී ශාකයක තියෙන ලක්ෂණ ටික. හරි. දැන් වර්ණ ටිකට යන්න. වර්ණ ටිකට ගියාට පස්සේ පළවෙනි වර්ණය මොකද්ද කියන්නේ? මුදුන් මුලක් සහිත මූල පද්ධතියක් තිබීම. අහන්නම කියන්නේ ද්විබීජපත්‍රී. එහෙනම් ද්විබීජපත්‍රී ශාකයක තියෙන මොන මුලද? මුදුන් මුලක් තමයි. එතකොට පළවෙනි වර්ණය අපි දන්නවා හරි කියලා. හරි. ඊට පස්සේ පත්‍රවල සමාන්තර නාට්‍ය වින්‍යාසයක් තිබීම. පත්‍රගමු ආකෝ පත්‍ර ටික මෙතන තියෙන පත්‍ර ටික. හරි. ද්විබීජපත්‍රී ශාකයක නම් තියෙන්නේ මොන නාට්‍ය වින්‍යාසයක්ද? ජාලාභ නාට්‍ය වින්‍යාසයක්. හැබැයි ඒක බීජයක නම් තියෙන්නේ සමාන්තරයි. මෙයාලා කියන්නේ සමාන්තරයිලු ඒක බීජපත්‍රී ශාකයක. එහෙනම් ඒක වැරදි. මොකද සමාන්තර වෙන්නේ මෙයාලා කියන්නේ ද්විබීජපත්‍රී ශාකයකත් සමාන්තර නාට්‍ය වින්‍යාසයක් තියෙනවා කියලා. නෑ සමාන්තර නාට්‍ය වින්‍යාසයක් තියෙන්නේ ඒක බීජපත්‍රී ශාකයක. එතකොට ඒ වර්ණය වැරදි. හරි. ඊට පස්සේ තුන්වෙනි එකට ගත්තොත් ත්‍රිඅංග සැලැස්මත් සහිත පුෂ්ප. ත්‍රිඅංග සැලැස්ම තිබ්බේ මොකේද? ත්‍රිඅංග සැලැස්ම තිබ්බේ ඒක බීජපත්‍රී ශාකයක. ඒකට ද්විබීජයක තියෙන මෙන්න මේ ටික. ඒ කියන්නේ 4ක් හෝ 4 ගුණාකාර, 5ක් හෝ 5 ගුණාකාර. ඒ කියන්නේ චතුරාංක හරි පංච අංක හරි. එතකොට එයත් වැරදෙනවා. හරි. එතකොට අදෝබවම ප්‍රරෝහණ ක්‍රමයක් අපි ඒක දන්නේ නැහැ, අහලා නැහැ. හැබැයි අපිට මේ වර්ණයේ ඒ ප්‍රශ්නය මත යැපෙන්නේ නැතුව මේකේ උත්තරය හොයාගන්න පුළුවන්. ඇයි ඒ? ඔව් අපි කෙලින්ම දන්නවා මුදුන් මුලක් සහිත මූල පද්ධතියක් තියෙන කාටද? ද්විබීජපත්‍රී ශාකයක. එහෙනම් මෙන්න මේ ප්‍රශ්නේ 2010 දෙවෙනි ප්‍රශ්නේට උත්තරය වෙන්නේ පළවෙනි උත්තරේ. හරි පළවෙනි උත්තරේ. එතකොට ඔයාලට මේ 7 ශ්‍රේණියේ දැනුමෙන් මෙන්න මේ 2010 ප්‍රශ්නේ පළවෙනි දෙවෙනි ප්‍රශ්නයට අදාළ උත්තරය තෝරගන්න පුළුවන්. හරි ඊටු ටික අපි බලමු. හරි අපි ඊට පස්සේ යමු 2016 දෙසැම්බර් තිබුණ O-level විභාගයේ තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න. එතකොට කතා කරන්න ආවට පස්සේ 10 වෙනි ප්‍රශ්නේ. හරි ඒ 2016 විභාගයේ 10 වෙනි ප්‍රශ්නයත් ඔයාලගේ දැනුමෙන් විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක්. හරි ඒකේ අහන්නේ ඒක බීජපත්‍රී ශාකයක තියෙන ලක්ෂණ ටික. අපි දැන් දන්නවා ඒක බීජපත්‍රී ශාකයක තියෙන ලක්ෂණ මොනවද? ද්විබීජපත්‍රී ශාකයක තියෙන ලක්ෂණ මොනවද කියලා. එතකොට ඒ දැනුම මගින් මේක අපිට විසඳ ගන්න පුළුවන්. හරි පළවෙනි වර්ණය අහන්නේ මොකද්ද? ත්‍රිඅංග පුෂ්ප ධාරණවලු. දෙවෙනි එකෙන් අහන්නේ මොකද්ද? ද්විතීක වර්ධනය දක්වනවා. ඒක අපි පැත්තකින් කියමු. අපි දැනටව දන්නේ නැහැ. පස්සේ ඉගෙන ගන්නවා. අපි මේ වර්ණය පැත්තකින් කියමු. හරි තුන්වෙනියට අහනවා ජාලාභ නාට්‍ය වින්‍යාසයක් සහිත පත්‍ර ධාරණවල. හතරවෙනියට අහනවා මුදුන් මුලක් සහිතයිලු. හරි අපි ඔගේ වර්ණ තුනක් ඍජුවම දන්නවනේ, කෙලින්ම දන්නවා. අපිට කෙලින්ම ගන්න පුළුවන්, ගෙඩි පිටින් ගන්න පුළුවන්. මේ පළවෙනි වර්ණයට උත්තරේ නැත්තම් පළවෙනි එක හරියද, දෙවෙනි එක හරියද, තුන්වෙනි එක හරියද, හතරවෙනි එක හරියද, එහෙම නැත්තම් මේ 1 2 4 කියන වර්ණ එහෙම නැත්තම් උත්තර හතරෙන් මොකද්ද උත්තරේ කියලා ගෙඩි පිටින් ගන්න පුළුවන් අපේ දැනුමෙන්. හරි මේ ද්විතීක වර්ධනය කියන කතාව පස්සේ වලට ඉගෙන ගන්න පුළුවන්. ඒ අමතක ඒ කියන්නේ ඒ නොදන්න කතාව අපි පැත්තකින් තියලා දෙමු. නොදන්න කතාව පැත්තකින් තියලා දෙමු. ඊටු ටිකෙන් තර්ක කරන්න පුළුවන්ද කියලා බලමු. අපි දැන් තියෙන ලක්ෂ්‍ය අපි දැන් මේ ප්‍රශ්න අහලා තියෙන විදිහට මේ ප්‍රශ්නෙන් අහන්නේ ඒක බීජපත්‍රී ශාකයක තියෙන ලක්ෂණනේ. හරි. අපි දැන් දන්නවා ඒක බීජපත්‍රී ශාකයක තියෙන ලක්ෂණ මොනවද? මෙන්න මේ ටික ඉස්සෙල්ලත් කතා කරා. ද්විබීජපත්‍රී ශාකයක තියෙන ලක්ෂණ මොනවද? මෙන්න මේ ටික. හරි. පළවෙනි වර්ණයට යන්න. ත්‍රිඅංග පුෂ්ප දරනවාද? ඒක බීජපත්‍රී ශාකයක් ත්‍රිඅංග පුෂ්ප දරනවාද? ඔව් ත්‍රිඅංග පුෂ්ප තමයි දරන්නේ යාලා. ත්‍රිඅංග පුෂ්පයක් තමයි දරන්නේ. ඒක බීජපත්‍රී ශාක දරන්නේ ත්‍රිඅංග පුෂ්ප සකස්මක් තමයි. හරි. එතකොට ද්විබීජපත්‍රී ශාක දරන්නේ හතරක් හරි එහෙම නැත්නම් හතරේ ගුණාකාරයක් හරි ප්‍රතිගාන මලක තියෙන. හරි ඒ වගේම පහක් හරි පහේ ගුණාකාරයක් හරි. ඒ කියන්නේ චතුරාංග හරි එහෙම නැත්නම් පංච අංක හරි. හරි. එතකොට පළවෙනි වර්ණයම එහෙම නැත්නම් පළවෙනි උත්තරේම මේකේ තියෙන උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් වෙනවා. දෙවෙනි එක අපි දන්නේ නැහැනේ. දෙවෙනි එක දන්නේ නැහැ. ද්විතීක වර්ධනයේ කතන්දරේ පැත්තකින් කියලා තියෙනවා. හරි. තුන්වෙනි වර්ණය මොකද්ද? තුන්වෙනියට අහන්නේ ජාලාභ නාට්‍ය වින්‍යාසය සහිත පත්‍ර දරනවලු. ජාලාභ නාට්‍ය වින්‍යාසයක් ඒක බීජපත්‍රී ශාකවල නැහැ. වැරදි. ඇයි ජාලාභ නාට්‍ය වින්‍යාසයක් තියෙන්නේ කොයි කට්ටියටද? ද්විබීජපත්‍රී ශාකවල තමයි තියෙන්නේ ජාලාභ නාට්‍ය වින්‍යාසයක් වල දන්නවා. මේ විස්තර වලට අනුව ජාලාභ නාට්‍ය වින්‍යාසයක් තියෙන්නේ ද්විබීජපත්‍රී ශාකවල. එතකොට ඒක බීජපත්‍රී ශාකවල නම් තියෙන්නේ මොන වගේ එකක්ද? සමාන්තර නාට්‍ය වින්‍යාසයක්. එතකොට ඒක වරදිනවා.
මේ කියලා තියෙන්නේ ද්විබීජපත්‍රී ශාකයක ලක්ෂණයක්. හතරවෙනියට අහන්නේ මුදුන් මුලක් සහිතයිද? මුදුන් මුලක් තියෙන්නේ කාටද? මුදුන් මුලක් තියෙන්නේ ද්විබීජපත්‍රී ශාකයකනේ. එතකොට මේක එකබීජපත්‍රී ශාකයක මුදුන් මුලක් තියෙනවා කියන කතන්දරේ වැරදි. හරි. එතකොට ඒකබීජපත්‍රී ශාකයක නම් මොකක්ද තියෙන්නේ? ඒකබීජපත්‍රී ශාකයක නම් තියෙන්නේ තන්තු මූල පද්ධතියක්. හරි. එතකොට අපිට කෙලින්ම ගන්න පුළුවන්. හරි. මේ දෙවෙනි ප්‍රශ්නය දෙවෙනි උත්තරයට අදාළ කතන්දරේ මොකක් වුණා? ඒකේ මොනවා කිව්වත් අපිට කෙලින්ම උත්තරේ එක කියලා ගන්න පුළුවන්. ඇයි ඒකබීජපත්‍රී ශාකයක ලක්ෂණයක්. ත්‍රිඅංක පුෂ්ප සකස්මක් තියෙන්නේ ඒකබීජපත්‍රී ශාකවල. එහෙනම් 2016 10 වෙනි ප්‍රශ්නෙට උත්තරේ පළවෙනි එක වෙනවා. ඒකත් ඔයාලගේ දැනුමකින් විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක්. හරි. ඊළඟ ප්‍රශ්න බලමු. හරි. ඊළඟට ඔයාලගේ දැනුමෙන් 2016 විභාගයෙන් හරි 2016 විභාගයේ 24 වෙනි ප්‍රශ්නෙත් ඔයාලගේ දැනුමෙන් විසඳ ගන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ ඔයාලට පේන විදිහට අහන්නේ පුෂ්පයක් ගැන. හරි. අහන්නේ පුෂ්පයක් ගැන. හරි. මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි ද්විලිංගික පුෂ්පයක ඒව අමතක කරන්න පුෂ්පයක හරි පුෂ්පයක දික්කඩක රූප සරණක් පහත දී ඇත. ජයාංගයට හා පූමාංගයට කොටස් දෙක පිළිවෙලින් දැක්වෙන්නේ. මොකක්ද අහන්නේ? ජයාංගයට හා පූමාංගයට අයිති කොටස් දෙක පිළිවෙලින් තමයි අහන්නේ. ජයාංගයට හා පූමාංගයට අයිති කොටස් දෙක පිළිවෙලින් තමයි අහන්නේ. ඔක්කොටම කලින් අපි මේ කොටස් ටික නම් කරගමු. අපි මේ කොටස් ටික නම් කරගෙන ඉමුකෝ. නැත්නම් ඔක විසඳ ගන්න හම්බෙන්නේ නැහැනේ. කොටස් ටික අඳුර ගන්න බැරුව මේ ප්‍රශ්න විසඳ ගන්න හම්බෙන්නේ නැහැ. ඔයාලා මේක දන්නවා. හරි. ඔයාලා මේක දන්නවා. කොහොමද මේක නම් කරගමු? හරි මේක නම් කරගමු. මේ උඩින්ම දීලා තියෙන්නේ මොකද්ද? මේ උඩින්ම දීලා තියෙන්නේ අපි ඔකට කියනවා මොකද්ද? කලංකය කියලා. හරි. කලංකය කියලා. ඔයාලා ඔක දන්නවා. හරි කලංකය කියලා කියනවා. එතකොට මේ පෙන්නලා තියෙන්නේ. ඔව් මේ පෙන්නලා තියෙන්නේ 100 අකුරෙන් පෙන්නලා තියෙන්නේ. එතකොට ඒ අකුරෙන් පෙන්නලා තියෙන්නේ කලංකය. 100 අකුරෙන් මොකක් වගේද පෙන්නේ? මේ තියෙන රේණුවක් නේද? ඔව් මේ රේණුව අපේ ඉහළම කොටස. අර ඉදිමිලා තියෙන කොටසනේ. ඒක මොකද්ද? රේණුවක තියෙන ඉදිමිලා තියෙන කොටස, රේණුවක තියෙන ඉදිමිලා තියෙන කොටස මොකද්ද? අපි දන්නවා පරාග. හරි මොකක්ද ඒකට කියන්නේ? පරාග දානිය කියලා කියනවා. හරි පරාග දානිය කියලා අපි හඳුන්වනවා. හරි පරාග දානිය කියලා හඳුන්වනවා. එතකොට B කොටස කියන්නේ පරාග දානිය සම්බන්ධ වෙලා තියෙන මේ කෑල්ලනේ. රේණුවක තියෙන පරාග දානිය සම්බන්ධ වෙලා තියෙන කෑල්ල. එහෙම නැත්නම් කොටසරනේ. අපි ඔක හඳුන්වනවා මොකද්ද? සූත්‍රිකාව කියලා. හරි සූත්‍රිකාව කියලා හඳුන්වනවා. එතකොට D අකුර මේ පෙන්නන්නේ මොකද්ද? ඩිම්බ කෝෂයක්නේ. එහෙනම් මේ තියෙන්නේ ඩිම්බ කෝෂයක්. හරි ඩිම්බ කෝෂය. E අකුරෙන් පෙන්නන්නේ මේ කලංකය එහෙම නැත්නම් කලංකයේ පහලින් පෙන්න අර නාලය වගේ එකනේ. ඒක මොකද්ද? ඒක අපි කියනවා කීලය කියලා. මොකද්ද? කීලය කියලා අපි හඳුන්වනවා. හරි. එතකොට මේ ටික තමයි අපිට මේ පුෂ්පය අපිට නම් කරගන්න දීලා තියෙන්නේ. A කලංකය, C පරාගදානිය, B සූත්‍රිකාව, D ඩිම්බ කෝෂය, E කීලය. හරි. එතකොට අපි දන්නවා පුෂ්පයක අපිට හම්බුණා කොටස් දෙකක්. හරි එකක් තමයි අපිට පුෂ්පයක කොටස් කීයක් හම්බුණා? පුෂ්පයක කොටස් දෙකක් හම්බුණානේ. එකක් තමයි අපිට හම්බුණා පූමාංගය කියලා කොටසක්. හරි පූමාංගය කියලා කොටසක්. මේ පූමාංගය කියන කොටසට හරි මේ පූමාංගය කියලා කොටසක් හම්බුණා. මේ පූමාංගය කියන කොටසට මොනවද අයිති වෙන්නේ? පූමාංගය කියන කොටසට එහෙම නැත්නම් පිරිමි කොටසට අයිති වෙනවා මෙන්න මේ රේණු කියන එක. හරි රේණු කියන එක අයිති වෙනවා. රේණුවට මොනවද තියෙන්නේ? රේණුවට තිබ්බා අපි කතා කරා පරාගදානිය අයිති වෙනවා. ඒ වගේම සූත්‍රිකාව අයිති වෙනවා. මේ කොටස් දෙකේම එකතුව තමයි. හරි මේ පරාගදානිය සහ සූත්‍රිකාව කියන කොටස් දෙකේම එකතුව තමයි අපි කියන්නේ මොකද්ද? රේණු කියලා කියන්නේ. හරි එතකොට මේ රේණු තමයි මලක තියෙන පූමාංගී කොටසට අයිති වෙන්නේ. එතකොට ජායාංගී ඉතුරු කොටස තමයි ජායාංගී කොටස. හරි ඉතුරු කොටස තමයි ජායාංගී කොටස. එතකොට ජායාංගී කොටසට අයිති වෙන්නේ මොනවද? ඔව් ජායාංගී කොටසට එහෙම නැත්නම් ගැහණු කොටසට මම කිව්වා ගැහණු කොටසට අයිති වෙන්නේ කලංකය අයිති වෙනවා. මේක නම් අපි කෙලින්ම දාගමුකෝ A කියලා. කලංකය අයිති වෙනවා. ඒ වගේම කීලය අයිති වෙනවා. මෙතන ගත්තොත් එහෙම E අයිති වෙනවා. ඒ වගේම තව මොනවද තියෙන්නේ? ඩිම්බ කෝෂය අයිති වෙනවා. D අයිති වෙනවා. හරි මෙතන නම් තියෙන ලිස්ට් එකට අනුව ওই ටික තමයි අයිති වෙන්නේ. හරි එතකොට
මං කිව්ව පරාගදානීය සූත්‍රිකාවයි තමයි පූමාංගික කොටසයි තියෙන්නේ. පරාගදානීය කියලා කිව්වේ මොකද්ද? C කොටස. සූත්‍රිකාව කියලා කිව්වේ මොකද්ද? B කොටස. CB දෙන්න CB දෙන්න එකතු වෙලා තමයි රේණු හැදුනේ. CB දෙන්න තමයි පූමාංගික කොටසයි තියෙන්නේ. ජායාංගික කොටසයි තියෙන්නේ කලංකය, කීලය, ඩිම්බකෝෂය. එතකොට මේ තුන් දෙනායි තියෙන්නේ A E D. හරි. දැන් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. කොහොමද විසඳ ගන්න තියෙන්නේ? මේකෙන් අහන්නේ මොකද්ද? ද්විලිංගික පුෂ්පයක ජායාංගයට හා පූමාංගයට අයිති කොටස් දෙක පිළිවෙලින් දැක්කන වර්ණ. හරි. ජායාංගික කොටසක් සහ පූමාංගික කොටසක් තමයි අහන්නේ. හරි. එතකොට පළවෙනි එකේ පළවෙනි වර්ණය මොකද්ද? A සහ E ලු. A කියන්නේ ඔව්. A කියලා කියන්නේ ජායාංගික කොටසක්. ඒක නම් හරි. ඒ වගේම C කියලා කියන්නේ පූමාංගික කොටසක්. අහන්නේ මොකද්ද? අහන්නේ ජායාංගයට හා පූමාංගයට අයිති කොටසක්. හරි. එහෙනම් හරිනේ. A කියලා කියන්නේ ජායාංගික කොටසක් තමයි. B කියලා මේ C කියලා කියන්නේ පූමාංගික කොටසක් තමයි. එතකොට ඒක අපිට ගන්න පුළුවන් හරි උත්තරයක් විදියට. ඊටු ටිකක් බලමු. ඊටු ටික බලනකොට දෙවෙනි එකෙන් කියන්නේ B. B කියලා කියන්නේ පූමාංගික කොටස. මේ කියන්නේ මුලින් තියෙන්නේ ජායාංගික කොටස. එහෙනම් වැරදි. D කියලා කිව්වේ මොකද්ද? D කියලා කිව්වේ නම් ඉතින් D කියලා කිව්ව අපි දන්නවනේ ජායාංගික කොටසක් කියලා. එතකොට ඒ කියලා තියෙන විදිහ වැරදි. එතකොට තුන්වෙනියෙන් අහන්නේ. තුන්වෙනියෙන් අහන්නේ A හා E නේ. A කියලා කිව්වේ මොකද්ද? A කියලා කිව්වේ නම් ජායාංගික කොටසක් තමයි. හරි. ඒ ජායාංගික කොටසක් තමයි. E කියලා කියන්නේ ජායාංගික කොටසන්නේ. එතකොට ඒක වැරදි. හරි. හතරවෙනි එකෙන් අහන්නේ C සහ E. C සහ E. ඒ කියන්නේ පරාගදානියයි E. E කියලා කියන්නේ මේක මොකද්ද? කීලය. මේකෙන් කියන්නේ පූමාංගික කොටසක් සහ ජායාංගික කොටසක්. අහන්නේ ජායාංගික කොටසක් සහ පූමාංගික කොටස. එතකොට මේකත් වැරදි. උත්තරේ මොකද්ද? එක තමයි උත්තරේ. එතකොට මේකේ මේ මොකද්ද? ජායාංගික කොටසක් සහ පූමාංගික කොටසක් විදිහට තියෙන්නේ. ජායාංගික කොටසක් සහ පූමාංගික කොටසක් විදිහට තියෙන්නේ A සහ C. A කියලා කිව්වේ කලංගය. A සහ C නේ. C කියලා කිව්වේ පරාග දානිය. හරි. හරි. ඊට පස්සේ 2017 පේපර් එකේ 2017 පේපර් එකේ 13 වෙනි ප්‍රශ්නයත් ඔයාලට ඔයාලගේ දැනුමෙන් එහෙම නැත්නම් මේ පළවෙනි පාඩමේ දැනුම මගින් හරි පළවෙනි පාඩමේ දැනුම මගින් ඔයාලට කරන්න පුළුවන්. හරි. 13 වෙනි ප්‍රශ්නෙන් අහන්නේ මොකද්ද? සුළං මගින් ව්‍යාප්ත වීම සඳහා හොර ශාකයේ බීජ පහත් සඳහා කුමන අනුවර්තනයක් දරනවද? හරි. අපි ඔක්කොම කලින් මේ ප්‍රශ්නෙට අදාළව ඔක්කොම තියරි ටික කවර් කරගත්තොත් හරි තියරි ටික කවර් කරගත්තොත් අපි දන්නවා බීජ හා ඵල ව්‍යාප්ති වෙන ප්‍රධාන ක්‍රම තුනක් අපිට හම්බුණා. මොනවද මේ ප්‍රධාන කොටස් තුන? බීජ හා ඵල නැත්නම් ව්‍යාප්ත වීම සඳහා ඵල නැත්නම් ව්‍යාප්ත වීම සිදු වෙන ප්‍රධාන ක්‍රම තුනක් හම්බුණා. එකක් තමයි සුළඟ මගින් ව්‍යාප්ත වෙනවා. සමහර ඒවා ජලය මගින් ව්‍යාප්ත වෙනවා. සමහර ඒවා සතුන් මගින් ව්‍යාප්ත වෙනවා. සතුන් මගින් ව්‍යාප්ත වෙනවා. හරි. හුළඟ මගින් ව්‍යාප්ත වෙන ඒවට හරි මේක මම මෙහෙම වෙන් කර ගන්නම්කෝ. හරි. වෙන් කරගත්තොත් හුළඟ මගින් ව්‍යාප්ත වෙන ඒවට හුළඟ මගින් ව්‍යාප්ත වෙනවා අපි කිව්වා මොකක් වෙන්න ඕනිද? සැහැල්ලු වෙන්න ඕනි. හරි. සැහැල්ලු වෙන්න ඕනි. ඒ වගේම අපි කිව්වා හුළඟ මගින් ගොඩක් දුරට ව්‍යාප්ත වෙන්න නම් තියෙන්න ඕනි මොනවද? තටු වගේ ව්‍යුහ තියෙන්න ඕනි. එහෙම නැත්නම් සුළඟේ පාවෙලා යන්න ව්‍යුහ තියලා තියෙන්න ඕනි. ව්‍යුහ තියෙන්න ඕනි. හරි. ඒ වගේම අපි කිව්වා බර අඩු වෙන්න ඕනි. හරි. බර අඩු වෙන්න ඕනේ නැත්නම් සැහැල්ලු වෙන්න ඕනේ. ඒ වගේම විවිධ රටා වගේ ඔය වගේ දේවල් ඉතින් නෑ ඉතින්. හරි. ඒ වගේම තමයි අපි සුළඟ මගින් ව්‍යාප්ත වෙන බීජයකට එහෙම නැත්නම් ඵලයකට තියෙන්න ඕනේ ලක්ෂණ විදිහට කතා කරේ. එතකොට ජලය මගින් ව්‍යාප්ත වෙන බීජයකට. හරි. ජලය මගින් ව්‍යාප්ත වෙන බීජයකට අපි කතා කරා ළමයි. ජලය මගින් ව්‍යාප්ත වෙන බීජයක තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි ජලය මත පාවෙන්න ඕනි. ජලය මත පාවෙන්න නම් තියෙන ලක්ෂණ ටික නැත්නම් ජලය මත පාවෙන්න නම් තියෙන අනුවර්තන ටික තමයි ජලය මගින් ව්‍යාප්ත වෙන බීජයක තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඵලයක තියෙන්න ඕනේ අනුවර්තන විදිහට තියෙන. එහෙනම් සැහැල්ලුවෙන් ජලය මත පාවෙන්න ඕනේ. ඒ වගේම තමයි ජලය මත මොකක් වෙන්න ඕනිද? පාවෙන්න සැහැල්ලු වෙන්න ඕනේ, බර අඩු වෙන්න ඕනේ. ඒ වගේම පාවීම සඳහා වැදගත් වෙන වාත පිරිච්ච අවකාශ වගේ ඒවා තියෙන්න ඕනේ. හරි. ඒ වගේම තමයි සතුන් මගින් ව්‍යාප්ත වෙනවා නම් අපි කිව්වා ප්‍රධාන වශයෙන්ම ආකර්ෂණීය වෙන්න ඕනේ. ආකර්ෂණයක් වෙන්න ඕනේ. සතුන් ඒ බීජයට එහෙම නැත්නම් ඵලයට ආකර්ෂණයක් වෙන්න ඕනේ. එහෙනම් ඒකට අදාළ ටික තමයි තියෙන්නේ. එහෙනම් කන්න පුළුවන් දෙයක් තියෙන්න ඕනේ බීජය වටේ. හරි. ඒ වගේ ඒවා තියෙනවා. ඒ වගේම තමයි මේක ඇහැට පේන වගේ විශාලයි.
හරි අඹ ගෙඩියක් වගේ විශාලයි. හරි ඒ වගේම තමයි ආකර්ෂණීය විදිහට රටා තියෙනවා, විවිධ වර්ණ තියෙනවා. මෙන්න මේවා තමයි සතුන් මගින් ව්‍යාප්ත වෙන. හරි සතුන් මගින් ව්‍යාප්ත වෙන බීජ වලට පළ වලට තියෙන ලක්ෂණ. හරි අපි උදාහරණ විදිහටත් අපි කතා කරන්නේ මෙන්න මේ වගේ. හරි මෙන්න මේ වගේ සතුන් මගින් ව්‍යාප්ත වෙන බීජයකට ඵලයකට අපි කිව්වා මොකද්ද? බීජයකට ඵලයකට කිව්වා අපි අඹ ගෙඩියක්. හරි ඒ වගේම ජලය මගින් ව්‍යාප්ත වෙන එකට අපි කිව්වා පාවෙන්න ඕනි පොල් ගෙඩියක්, පොට්ට අඹ ගෙඩියක් වගේ එකක්. හරි ඒ වගේම තමයි මේ සුළඟ මගින් එකට අපි කිව්වා මොකද්ද? හොර කපු වගේ එකක්. හරි අපි දැන් වර්ණයට යමු. අහන්නේ මොකද්ද මේ ප්‍රශ්නෙන් අහන්නේ සුළඟ මගින් ව්‍යාප්ත වීම සඳහා හොර ශාකයේ බීජ හරි පහත් සඳහන් කුමන අනුවර්තන දරනවද කියලා. හරි පළවෙනි එක අහමු තටු වැනි ව්‍යුහ දැරීම. ඔව් හොර ශාකය වල දැකලා තියෙනවා. හොර ශාකයේ හරි ගහේ ඉඳන් අර කැරකිලා බිමට වැටෙන ශාකය කැරකි පා වෙලා යන බීජයක් තියෙන ශාකයනේ. හරි ඒ කියන්නේ තටු වගේ ව්‍යුහය තියෙනවා. ඔව් ඒක තියෙන හොර ශාකයට තමයි. ඒක හුළඟ මගින් පාවෙන්න තමයි ඒක වැදගත් වෙන්නේ අපි මෙතෙන්දි කිව්වා. එහෙනම් පළවෙනි වර්ණය හරි ඇයි ඔව් හොර ශාකයට තමයි තටු වගේ ව්‍යුහයක් තියෙන්නේ. තටු වගේ ව්‍යුහ තියෙන්නේ මොකටද? පාවිලා යන්න හුළඟින් පාවිලා යන්න. හරි දෙවෙනි එකෙන් කතා කරන්නේ රෝම සහිත වීම. නිකන් අදාළ නැහැ වගේ නේ. අදාළ නැහැ වගේ. අපි දන්නේ නැහැ. අපි කතා කරේ නැහැ. එහෙනම් ඒක අපි පැත්තකින් තියෙනවා. හරි තුන්වෙනි එක තමයි වාතය පිරි බීජ කවච දැරීම. වාතය පිරි බීජ කවච මොකටද වැදගත් වෙන්නේ? පාවෙන්න වැදගත් වෙනවා නම් ඒක වැදගත් වෙන්නේ මොකටද? ජලය මගින් ව්‍යාප්ත වෙන. එතකොට ඒක අපිට ගන්න බෑ. වැරදි එකක් විදිහට තමයි ගන්න තියෙන්නේ. ඊට පස්සේ විවිධ රටාවලින් යුක්ත වීම. අපි මෙතෙන්දි කතා කරා විවිධ රටාවලින් යුක්ත වෙන්න ඕනේ මොකටද? විවිධ රටාවලින් යුක්ත වෙන්න ඕනේ සතෙක් ආකර්ෂණය කරගන්න නම් එහෙනම් ඒක සතුන් මගින් ව්‍යාප්ත වෙන එකක් මිස සුළඟ මගින් ව්‍යාප්ත වෙන එකක් නෙමෙයි. එහෙනම් ඒකත් වැරදි. එතකොට උත්තරේ විදිහට ගන්න තියෙන්නේ හොර ශාකයේ තියෙන අනුවර්තනය තමයි තටු වැනි ව්‍යුහ දැරීම. එතකොට උත්තරේ 1. මේ ප්‍රශ්නයත් ඔයාලගේ දැනුම මගින් විසඳ ගන්න පුළුවන්. හරි ඊට පස්සේ මම යන්නේ 2018 අවුරුද්දේ 9 වෙනි ප්‍රශ්නයට. 2018 අවුරුද්දේ 9 වෙනි ප්‍රශ්නයට. මේ ප්‍රශ්නයත් ඔයාලගේ දැනුම මගින් විසඳ ගන්න පුළුවන්. හරි මොකක්ද අහන්නේ? පහත රූපවල දැක්වෙන පළාතුරෙන් ජලයෙන් ව්‍යාප්ත වීම සඳහා උචිත අනුවර්තනයක් සහිත ඵලයක් විය හැක්කේ කුමක්ද? හරි පළවෙනියෙන් දීලා තියෙනවා නිකන් ඒ ඵලයට නිකන් එක ව්‍යුහ තියනවා වගේ. හරි ව්‍යුහ තියනවා වගේ නිකන් අර කැරකෙන්න වගේ පාවෙන්න වගේ ව්‍යුහ තියනවා වගේ. දෙවෙනි එකේ මොකද්ද? නිකන් ඒක ඇතුළේ නිකන් එක කෝෂ තියනවා වගේනේ. වාතය පිරලා තියනවා වගේ එහෙම නැත්නම් කෝෂ තියනවා වගේ. තුන්වෙනි එක නම් ඉතින් නිකන් එකක් බීජයක් වගේනේ තියෙන්නේ. හරි නිකන් බීජයක් වගේ තියෙනවා. ඵලයකින් ආවන්න වෙච්ච විශාල මොනවා හරි කන්න මොනවා හරි පුළුවන් වගේ විශාල බීජයක් වගේ තියෙනවා. හතරවෙනි එක තියෙන්නේ රෝම වගේ තියෙන එකක්. හරි රෝම වගේ තියෙන එකක්. හරි. අපි මේ කතාව එහෙම නැත්නම් මේ අහලා තියෙන 9 වෙනි ප්‍රශ්නය විසඳ ගන්න නම් අපි දැනගන්න ඕනේ අපි අර 2017 කතා කරපු විදිහටම මේ සුළඟ මගින් ජලය මගින් සතුන් මගින් ව්‍යාප්ත වෙන විවිධ බීජවල ඵලවල ලක්ෂණ ටික අපි එබෙලෙත් කතා කරා. ඒ ප්‍රශ්නයට අදාළව කතා කරා. මේවට තියෙන ලක්ෂණ මොනවද කියලා. හරි. සුළඟ මගින් තියෙන ඒවාට අපි කිව්වා විවිධ සැහැල්ලු වෙන්න ඕනි, බරාඩු වෙන්න ඕනි, විවිධ තටු වගේ ව්‍යුහ තියෙන්න ඕනි. තටු වගේ ව්‍යුහ තියෙන්න ඕනි. සුළඟ මගින් පාවෙලා ගොඩක් දුරට යන්න. හරි. සැහැල්ලු වෙන්න ඕනි, තටු වගේ ව්‍යුහ තියෙන්න ඕන. ඔය වගේ ලක්ෂණ තමයි සුළඟ මගින් පාවෙන ඒවාට තියෙන්න ඕනි. උදාහරණය තමයි හොර වගේ ශාකයක්, පුළුන් වගේ ශාක. හරි. ජලය මගින් පාවෙන ඒවාට අපි කතා කරා ජලය මත පාවෙන්න ඕනි. විශේෂයෙන්ම ප්‍රධානම ලක්ෂණ තමයි ජලය මග පාවෙන්න ඕනි. ඒ වගේම තමයි පාවෙන්න නම් වැදගත් වෙන අර වාතකෝෂ වගේ තියෙන්න ඕනිනේ. හරි අන්න ඒක තියෙනවා. හරි. එතකොට බර අඩු වෙන්න ඕනේ නැත්නම් සැහැල්ලු වෙන්න ඕනේ. සතුන් මගින් ඒවට සතට ආකර්ෂණීය වෙන්න ඕනේනේ. ආකර්ෂණීය වෙන්න නම් ඉතින් සතට කන්න දෙයක් තියෙන්න ඕනේනේ. ඒ වගේම ඊට අමතරව විවිධ වර්ණ තියෙන්න ඕනේනේ. ඊට අමතරව විවිධ රටා තියෙන්න ඕනේ. විශාල වෙන්න ඕනේ. හැට පේන විදිහට විශාල වෙන්න ඕනේ. මෙන්න මේවා තමයි සතුන් මගින් ව්‍යාප්ත වෙන බීජ වලට පළ වලට තියෙන්න ඕනේ ලක්ෂණ විදිහට තියෙනවා. එතකොට අපි දැන් අපේ ප්‍රශ්නයට යමු. මම ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? ජලය මගින් ව්‍යාප්ත වීම සඳහා උචිත ඵලයක් විය හැකියි. පළවෙනි එක ගත්තොත්
එයාට තියෙනවා නිකන් අර හොර ශාකයේ වගේ විවිධ ව්‍යුහ තියෙනවා. විවිධ ව්‍යුහ තියෙනවා. හරි? විවිධ ව්‍යුහ තියෙනවා. එයා නිකන් අපිට බැලුව බැලමට පේන්නේ නිකන් හුළඟ මගින් ව්‍යාප්ත වෙන කෙනෙක් වගේ. ඇයි ඒ විවිධ ව්‍යුහ තියෙනවා හොර ශාකයේ වගේ අර කැරක් කියන්න පුළුවන් නිකන් බඹරයක් වගේ. හරි? එතකොට එයා හුළඟ මගින් ව්‍යාප්ත වෙන ශාකය මේ බීජයක් වෙන්න ඕනේ. දෙවෙනි එක ගත්තොත් දෙවෙනි එක නම් ටිකක් හරි වගේ නේ. මොකද මේ ඵලය ඇතුළේ තියෙනව මොනවද? නිකන් කෝෂ වගේ තියෙනවා. ඒකේ නිකන් අපිට හිතෙනවා වාතය තියෙන්න පුළුවන් මේකේ. කෝෂ වගේ තියෙන මේකේ මුකුත් නැහැ හිස්නේ. ආයෙනම් වාතය වගේ තමයි තියෙන්න ඕනේ. මොකද ඒකේ වාතය තිබ්බොත් තමයි අර බැලුන් එකක් පාවෙනවා වගේ ජලය පාවෙන්න පුළුවන් වෙන්නේ. එතකොට දෙවෙනි එක මං හිතනවා හරි කියලා. තුන්වෙනි එක ගමු ඊටු ප්‍රශ්න ටික. තුන්වෙනි එක ගත්තොත් එහෙම තුන්වෙනි එකේ මේ බීජය වටේ කන්න පුළුවන් දෙයක් වගේ තියෙනවානේ. හරි කන්න පුළුවන් දෙයක්. එහෙම නැත්නම් නිකන් විශාල වෙලා වගේ තියෙනවා. ඒක නිකන් සතුන් මගින් ව්‍යාප්ත වෙන බීජයක් වගේ තමයිනේ. මොකද නිකන් මේ කන්න දෙයක් වගේ නෙමෙයි තියෙන්නේ. ඊට පස්සේ මේ හතරවෙනි එක නිකන් රෝම වගේ තියෙන එකක් ආකර්ෂණීය ව්‍යුහයක් නේ තියෙන්නේ. මේ ආකර්ෂණය වෙන්නනේ. එහෙනම් මේකත් සතෙක් මගෙන් ව්‍යාප්ත වෙන බීජයක් වෙන්න ඕනේ. හරි. එතකොට මේ හතරවෙනි එකත් වැරදි වෙන්න ඕනේ. හරි. එතකොට පළවෙනි එක අනිවාර්යෙන් වැරදි. ඇයි මෙයා හුළඟ මගින් වෙන්න ඕනේ. දෙවෙනි එක නම් අපිට කෙලින්ම ගන්න පුළුවන්. මෙයා මොකද ජලය මගින් ව්‍යාප්ත වෙන්නේ. මොකද අපිට ඇතුලේ අර වාත කෝෂ වගේ ඒවා පේන්න තියෙන නිසා ඇතුලේ හිස් නිසා. හරි. තුන්වෙනි එක ගත්තොත් එයා නිකන් සතුන් මගින් ව්‍යාප්ත වෙන එකක් වගේ. මොකද කන්න දෙයක් තියෙන නිසා. මොකද ඉදිමිලා නිකන් ඇහැට පේන විදිහට තියෙන නිසා. හරි. ගොඩක් විශාල විදිහට තියෙන නිසා අපිට නිකන් අර කන්න දෙයක් තියෙන එකක් වගේ. හරි. කන්න දෙයක් තියෙන බීජයක් වගේ. හරි. ඊපස්සේ හතරවෙනි එක ගත්තොත් මේ හතරවෙනි එකේ තියෙන්නේ මොකද්ද? නිකන් අර ආකර්ෂණීය වෙන ව්‍යුහ තියෙනවනේ. ඒවා තියෙන්නේ සතුන් මගින් එකට. එතකොට පළවෙනි එක ගත්තොත් එහෙම පළවෙනි එක තියෙන්නේ මෙන්න මේ සුළඟ මගින් එකට. දෙවෙනි එකට ගත්තොත් දෙවෙනි එක තියෙන ජලය මගින් එකට. මෙයා සතුන් මගින් එකට. මෙයා මෙන්න මේ සතුන් මගින්. එතකොට උත්තරේ දෙවෙනි එක තමයි උත්තරේ විදියට ගන්න තියෙන්නේ. හරි. ඔයාලත් එක්ක මම 2010 ඉඳන් 2020 දක්වා 2019 දක්වා අතරම තිබ්බ පේපර්ස් වල තිබ්බ. හරි. පේපර්ස් වල තිබුණ මොන වගේ දේවල්ද? පේපර්ස් වල තිබුණ මේ ඔයාලගේ පාඩමට අදාළ. හරි. ඔයාලගේ පාඩමට අදාළව සාකච්ඡා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට කරන්න පුළුවන් හතවසරේ පළවෙනි පාඩමට අදාළව ඔයාලට කරන්න පුළුවන් දේවල් ටික MCQ ටික අපි කතා කරා. හරි. මම මේකෙන් අදහස් කරේ ඔයාලට මේ පළවෙනි පාඩම මගිනුත් ඔයාලගේ ප්‍රධාන ටාගට් එක වෙන ඕල විභාගෙට ගොඩක් ප්‍රශ්න අහනවා. ඔයාලට කරන්න පුළුවන් වෙන ප්‍රශ්න අහනවා. හරි. ඒක නිසා මේ ප්‍රශ්න දිහා බැලුවොත් මේ ප්‍රශ්න දිහා බැලුවොත් ඔයාලට තේරෙනවා මේ අහන්නේ හැමතිස්සෙම අහන්නේ එකම එක ප්‍රශ්න ටිකක්. හරි. හැමතිස්සෙම අහන්නේ එකම එක ප්‍රශ්න ටිකක්. හරි. ඔයාලා දැක්කා මේ අහලා තියෙන ප්‍රශ්න කලින් අවුරුදු වලත් ඒ විදිහටම අහලා තියෙනවා. හරි. එහෙනම් ඔයාලා හරියට තියරි එක පාඩම් කරන්න. ඒ වගේම මේ පාස් පේපර්ස් ටික හරියට කරමු. එතකොට අනිවාර්යයෙන්ම මේ ටික ගොඩ දාගන්න පුළුවන් වෙනවා. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එක හරහා හතවසරේ දෙවනි පාඩමට අදාළ තියරි ටික සාකච්ඡා කරන්න පටන් ගමු. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එක හරහා අපි හමු වෙමු.